ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 මාර්තු 16 අඟහරුවාදා සිරස්තල අසාද් සාලි අත්අඩංගුවට ප්‍රමාදය ගැන පාර්ශව රැසක කනස්තල්ල. ජර්මනිය ප්‍රංශය සහ ස්පාඤ්ඤයනුත් ඇස්ට්‍රසෙනෙකා එන්නතට තාවකාලික තහනමක් එන්නත ගන්න බිය නොවන්නයි රජය කියයි. බටහිර පර්යන්තයේ 51% තමන්ට හිමි වන බව අදානි සමාගම කියයි. අවසන් තීන්දුවක් ගෙන නැතයි රජයෙන් ප්‍රකාශයක්. බුර්කාව තහනම කල්යයි. ක්‍රියාත්මක කරන්නේ විවෘත සංවාදයකින් පසු බව රජය කියයි. ස්වර්ණ මහල් හිටපු අධ්‍යක්ෂවරු යළි අත්අඩංගුවට චෝදනාව මුදල් විශුද්ධිකරණය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Kushani Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මීට මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිපතිවරයා විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙසින් අනතුරුවයි. මෙරට නීතිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව රැසක් පැමිණිලි ඉදිරිපත් කළා. ඒ අනුව අද පස්වරුවේ නීතිපතිවරයා ලබා දුන් උපදෙසකට අනුව අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔහු මේ වන විට එම දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් තිබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. එමෙන්ම අසාත් සාලි මහතා පසුගියදා සිදු කරන ලද ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව මෙන්ම 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මෙරට නීතිය සම්බන්ධයෙන් අසාත් සාලි මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අද පෙරවරුවේ සම්මත කරගෙන තිබෙනවා. රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ මෙවැනි අන්තවාදී ප්‍රකාශවලට පියවර නොගැනීම හරහා වත්මන් රජයේද අන්තවාදය සම්බන්ධයෙන් පසුගිය රජය දැරූ ප්‍රතිපත්තියම දරන බව පැහැදිලි වන බවයි. හිටපු ආණ්ඩුකාර අසාත් සාලි විසින් මාර්තු 9 වනදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට, ඔයගලගේ නීතිය ඔයගලන්ට. රජයේ නීතිය තියන්න පුළුවන්. රජයේ නීතිය රජයට, රටට. කුර්ආනයේ හදීස්, නබිතුමාගේ හදීස් එක. ඒ ඇරෙන්න අපිට ඊට පිට නීතියක් අපිට නැහැ. මේ අතර අද පෙරවරුවේ කොළඹදී රැස් වූ රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අසාත් සාලි මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගැනුණා. වහාම නීත්‍යනුකූලව රටේ ව්‍යවස්ථානුකූලව දඬුවම් ලබා දිය යුතුයි කියන යෝජනාව තමයි සම්මත වුණේ. රටේ එක නීතියක් පවත්වාගෙන යා යුතුයි කියන මහජන අපේක්ෂාව තමයි වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් නියෝජනය වුණේ. නමුත් ඒ අපේක්ෂාව දැන් වෙනස් වෙලා තියෙනවා. මේ අසාත් සාලිගේ නීති විරෝධී ත්‍රස්තවාදී ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඇයි එහෙම නොකරන්නේ බයක් නිසාද? මැද පෙරදිග වගේ රටක මෙවැනි ප්‍රකාශයක් කළා නම්
ඒකාන්ත වශයෙන් මේ පුජ්‍යල එවලෙම මරාදා. නමුත් අපේ රටේ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු සොයා බැලීමට තීරණය කොට තිබේ. ත්‍රස්තවාදී ක්‍රියා නිර්මාණය කරන අයට එක්ක බිය නිසා එහෙම නැත්නම් මුස්ලිම් ඡන්ද පිළිබඳ අනාගත බලාපොරොත්තු තබා ගැනීම නිසා ඔවුන්ට නියම දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන බවට අපට සාධක පේනවා. අපි දැක්ක පාස්කුවිරිදා ප්‍රහාරයේ වෙලාවේ බෝම්බ හදනවා, ප්‍රහාර එල්ල කරනවා, වගකිය යුතු නිස්සද්දව ඉඳලා තියෙනවා. දැන් වෙන්නේත් ඒක. මේ අතර සමගී ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අසත් සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. එහෙම වෙන්න බෑ. එයා පිස්සු දෙඩෙව්වට. එවනම් එයාට තියෙන්නේ කොහේ හරි සෞදි අරාබියට හරි කොහේ හරි යන්න. ඒ වුණත් ගිහිල්ලාම දොඩවන්න ගියොත් වාචාර අල්ලලා දිව කපලා දායි. ඔතේ රටවල් වලුණත් විනයක් තියෙනවා, නීතියක් තියෙනවා. අසත් සාලිට ඉන්න වෙන්නේ නීතියක් නැති ලෝකෙක කොහේ හරි ගිහිල්ලා. එයාට කැලේ තමයි ගිහිල්ලා ලගින්න වෙන්නේ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. බුර්කාව තහනම සහය තහනම් කළ යුතු ආකාරය පිළිබඳ සිදු කරන විවෘත සංවාදයකින් පසුව ක්‍රියාත්මක කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේ බුර්කාව තහනම් කෙරෙන කැබිනට් සංදේශයට තමා අත්සන් තැබූ බවයි. The big story. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමද ඕනෑම පොදු ස්ථානයක මුහුණු ආවරණය වනසේ නිර්මාණය කරන ලද ඇඳුම් ඇඳ සිටීම තහනම් කරන ලෙස සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එවැනි පසුබිමක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බුර්කාව සහ නිකාබය ඇඳීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා අනාවරණ කළා. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුර්කාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන දෙයක්. ඒ අනුව එම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් බුර්කාව තහනම් කිරීමට රජයක නැති තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කරන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස් සාද් කත්තාක් මහතා ඊයේ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණා. පාකිස්තාන මහ කොමසාරිස්වරයා නිකුත් කළ මෙම ට්විටර් පණිවිඩය කෙරෙහි ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහි දැක්වුණේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දුක් ගැන විමසා බැලීම පිළිබඳව පාකිස්තාන මහ කොමසාරිස්වරයාට සිය ස්තුතිය පළ කරන බවයි. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අත්සන් තැබූ බුර්කාව තහනම් කරන කැබිනට් පත්‍රිකාව ඊයේ පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබුණේ නැහැ. බුර්කාව සම්බන්ධව ප්‍රශ්නයේදී මේ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපේ කාල වේලා අරගෙන විවෘත සංවාදයක් සහිතව හදිස්සි නොවේ එය කළ යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙන්නේ. Bringing this up at this moment, especially when the Geneva sessions are on as well, and we just saw yesterday the Pakistan High Commissioner also raising concerns about the move. No, I don't think there's any connection with the Geneva sessions with regard to this. This is an internal security matter, and it is not only internal, where there are enough and more countries who are considering this as a security threat. We will be moving forward towards that on the basis of national security, nothing else. Is it a ban on burqa as well as the niqab? The first one is the burqa, the other one is the niqab. Niqab. As far as the hijab is concerned, we are considering the hijab. These are all accepted, except these two. So basically the burqa and the niqab. Yes. මේ අතර විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබුණේ බුර්කා තහනමක් පැනවීම සඳහා රජයේ තීරණයක් ගෙන නොමැති අතර ඒ හුදෙක් යෝජනාවක් පමණක් වන බවයි. ඒ අනුව බුර්කාව තහනම පිළිබඳ පවතින පරස්පර ස්ථාවරයන් සම්බන්ධයෙන් අප අද මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසුවා. මේ සම්බන්ධතාව නෑ, කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි දැනට තියෙන්නේ. ඊයේ මාධ්‍යවත් එක්කලා තියෙන පාකිස්තාන රජයේ මේකට විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා. නෑ, ඉතින් පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන අපේ රජයට ඕන විදිහට. ඉතින් කැබිනට් එකේ සාකච්ඡාවට බඳුන් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉතින් යහන වැඩ කොටසක් තියෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කරන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් භාවිතය තාවකාලිකවත් හිට වූ රටවල් අතරට අද ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය එක්වුණා. ඒ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ලෝපුරා රටවල් 11ක් දැනට එම එන්නත තාවකාලිකව නතර කර තිබෙනවා. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගැනීමට මෙරට ජනතාව බියක් ඇති කරගත යුතු නැති බව රජය අද ප්‍රකාශ කළා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිට වූ නවතම රාජ්‍යයෙන් අතරට ජර්මනිය ප්‍රංශය සහ ස්පාඤ්වය එක්ව තිබෙනවා. ජර්මනිය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් පසු රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තාවීමත් සමග තම එන්නත් කරන ආයතනයේ නිර්දේශය මත එම තීරණයට පැමිණි බවයි. තම රටද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරණය අත්හිට වූ බව ප්‍රංශය නිවේදනය කළා. එය තාවකාලික තීන්දුවක් බව පැවසූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ යුරෝපීය සෞඛ්‍ය ඒජන්සිය නිර්දේශ මත ඒ සම්බන්ධ අවසන් තීන්දුව ගන්නා බවයි. දෙසතියක කාලයක් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හැරි බව ස්පාඤ්ඤයද පවසනවා. ඉතාලිය පවසන්නේ තෝරාගත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කහඬ කිහිපයක් භාවිතය අත්හිටුවීමට තමන්ගත් තීන්දුව දීර්ඝ කළ බවයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටු රටවල් අතරට අයර්ලන්තය, පෘතුගාලය, ඩෙන්මාර්කය, නෝර්වේ, බල්ගේරියාව, අයිස්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාවද අයත්. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරාජය සහ ඉන්දුනීසියාවද සේනත් කරන වැඩසටහන තාවකාලිකව කල් දමා තිබෙනවා. කෙසේ නමුත් යුරෝපා රාජ්‍යයන් වන බෙල්ජියම්, පෝලන්තය, චෙක් ජනරාජය සහ යුක්‍රේනය තීරණය කර ඇත්තේ සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි. එමෙන්ම සිය එන්නත් කරන වැඩපිළිවෙල ප්‍රමාද කළ තායිලන්තය අද ඒ ආරම්භ කළේ පළමු එන්නත අගමැති ප්‍රයුත් චාන් ඕචාට ලබා දෙමින්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ කොවිඩ් එන්නත සහ රුධිරය කැටිගැසීමේ සිද්ධීන් අතර යම් සමජතාවක් ඇතැයි තවමත් හඳුනාගෙන නොමැති බැවින් එම එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙරට පුද්ගලයන් 7,84,500 දෙනෙකුට මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී ඇති අතර එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැතැයි රජය පවසනවා. එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ සරටවල් කිහිපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. ඒ නිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටක බිය විය නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. වැක්සින් එක ගහන්න කලින් අපි 2000ක නියැදියක් ලබාගෙන දැන් මේ මාසයක් ඉවර වෙලා ඒගොල්ලන්ගේ රුධිර පරීක්ෂා කරලා බලවල අපිට ඊටාම පැහැදිලිව පේනලා තියෙනවා. ඊටාමත්ම සාර්ථක ලෙස ප්‍රතිදේහ ගොඩ නැගෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඒක ඊටාම හොඳ සත්‍යයක්. ඒ කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ වැක්සින් එක හොඳින් වැඩ කරනවා කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. ඉතින් දෙවෙනි මාත්‍රා ලබා ගත්තාම පස්සේ තමයි අවශ්‍ය කරන ඒ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වැක්සින් එක අපි සම්පූර්ණයි කියන්නේ මාත්‍රා දෙකම ලබා ගත්තාම. ඇත්තටම අප බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවේ පුණේ නගරයේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙන් ඊළඟ එන්නත් මාත්‍රා තොගය අපිට ලැබෙයි කියලා. ඒ වගේම මේ වෙනකොටත් දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් අපි වෙන් කරලා සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. කොවිඩ් ආසාදිතයන් 331 දෙනෙකු දිස්ත්‍රික්ක 21කින් ඊයේ තහවුරු වූ අතර විදේශිකව සිට පැමිණි 83 දෙනෙකුද ඊට අයත්. වැඩිම ආසාදිතයන් තහවුරු වී තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 49ක්. දෙනියායි ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා සිදු කළ අහඹ PCR පරීක්ෂණ 220ක් අතරින් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දෙනියායි ප්‍රදේශයේ තවත් 450 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ත්‍රිකුණාමලී නගරයේ වෙළඳසැල් 10කින් කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 343 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. එම ප්‍රතිඵල ලැබෙන තුරු ආශ්‍රිතයින් සේවය කළ ත්‍රිකුණාමල නගරයේ වෙළඳසැල් 179ක් තාවකාලිකව වසා දැමුණා. සෞඛ්‍ය අංශ පවසන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් ආයතනයකින් තවත් ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගත් බවයි. කොටගල දෙමළ මහාවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට සිසුවෙකුට සහ සිසුවියකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම එම පාසලෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්. ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 5543ක්. COVID-19 පාලනය සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව අපිට පේන්න තියෙනවා දිවයිනේම ඉතා අඩු මට්ටමක පවතිනවා. අපි පළමු පෙළ ආශ්‍රිතයින්ගේ හෝ සැකසහිත පුද්ගලයන්ගේ පමණක් නෙමෙයි PCR පරීක්ෂණ කළ යුත්තේ. අපි අහඹු PCR පරීක්ෂණ කළ යුතුයි කියලා පසුගිය දිනවල සිදුවෙච්ච සිදුවීම් වලින් ඉතාම පැහැදිලිවම අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් රට තුල පවතින තත්ත්වය නියමාකාරයෙන් අපිට අවබෝධ කරගන්න බැරි වෙලා වැරදි ප්‍රතිරූපයක් තමයි අපිට අවබෝධ වෙන්නේ සහ මහ ජනතාවට පේන්න තියෙන්නේ. කොවිඩ් ආසාදිත තවත් මරණ 5ක් ඊයේ වාර්තා වුණේ කොච්චිකඩේ ගම්පහ පමුරුගම යාපනය සහ කළුතර ප්‍රදේශවලින්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 532ක් දක්වා ඉහළ ගියා. අද තවත් ආසාදිතයින් 154 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88392 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 85371 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර සිටිනවා. විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි කම්කරු අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා. මම විදේශ සේවා කාර්යාංශයට නියෝග කරා හෝටල් අනිකුත් ලැබුම්හල්
සෑම දිස්ත්‍රික්කයකම එක ගානවත් දැන් හදන්න කියලා. එතකොට තව සතියක් දෙකක් යනකොට මේ කියන නිරෝධායන ආයතන තව 8ක් විතර වහාම අපිට එක් එක් දිස්ත්‍රික්කවල ස්ථාපිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ප්‍රමුඛතාවය දෙන්නේ අපේ කාර්යාංශයේ ලියාපදිංචි වෙලා නීත්‍යානුකූලව පිටරට ගියායට. මෙතර බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 25 වන ඉරිදා සිට සිදු කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. කොළඹ වරායේ ඉදිකිරීමට යෝජිත බටහිර පර්යන්තයේ ආයෝජන හිමිකාරීත්වයෙන් 51ක් තම සමාගමට හිමි වන බව අදානී සමාගම නිවේදනය කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රාජ්‍ය පවසන්නේ ආයෝජන හිමිකාරීත්වය බෙදී යන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය සාකච්ඡාවලින් පසුව ගන්නා බවයි. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට හැකිවීම සම්බන්ධයෙන් අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි ඊයේ සියයට ගෙනීමේ සටහනක් තබමින් ඉන්දිය රජයට ශ්‍රී ලංකා රජයට කොළඹ වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගම වෙත සිය කෘතවේදය පළ කර තිබෙනවා. මේ අතර කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අමාත්‍යංශයෙන් සහ වරාය අධිකාරියෙන් තම සමාගම වෙත යොමු කරනු ලැබූ අභිලාෂය පළ කිරීමේ ලිපිය ලැබුණු බව අදානි සමාගම ඊයේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. එහි පැවසෙන්නේ කොළඹ වරායි බටහිර බහලුම් පර්යන්තය ඉදිකිරීමට ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිඅපනයන මෙහෙයුම සඳහා ජෝන් කීල්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව කටයුතු කරන අතර එය වසර 35ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවයි. එසේම කොළඹ වරායි බටහිර බහලුම් පර්යන්තයේ හවුල්කාරීත්වයෙන් 51% තම සමාගම උසුලන බවද අදානි සමාගමේ නිවේදනයෙහි සඳහන්. මේ අතර කොළඹ දකුණු වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව කටයුතු කරන බව ජෝන් කීල්ස් සමාගමද කොළඹ කොටස් වෙළඳ පොළ වෙත ලිපියක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශයෙන් සහ වරාය අධිකාරියෙන් තම සමාගම වෙත යොමු කරනු ලැබූ අභිලාෂය පළ කිරීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවද ජෝන් කීල්ස් සමාගම එම ලිපිය මගින් පෙන්වා දෙනවා. පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළා. 51ක් අදානි සමාගමට දීමට පෙර අදානි සමාගම තෝරගත්තේ කොහොමද කියනත් අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඉන්දියාවත් කියනවා අදානි සමාගම ඉන්දියාව මේකට යෝජනා කරේ නැහැ කියලා. ශ්‍රී ලංකාවේ අපේ රටේ කට්ටිය අදානිත් එක්ක පෞද්ගලිකව ගිහිල්ලා කතා කරලා මේ වැඩේ කරනවා නම් මේක පෞද්ගලික බූදලයක් නෙවෙයි. හැබැයි දැන් බටහිර ජැටියට අදාළව වෙලා තියෙන එක තමයි 51ක් කොටස් පෞද්ගලීකරණය කරනවා 149 වරාය අධිකාරියට ඉතුරු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේවට අදාළ ලිපි ලේඛනවල සඳහන් වෙන විදිහට ඒ 149 කොටසුත් නැවත වෙනත් සමාගම් වලට කොටස් නිකුතුවක් කරනවා කියලා තියෙනවා. එතකොට ඒ වෙනත් සමාගම් වලට කොටස් නිකුතුව කරද්දී නැවත වතාවක් ජෝන් කීල්ස් සමාගම හරි අදානි සමාගම හරි ඇවිල්ලා නැවත කොටස් මිලදී ගැනීමක් කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණාට පස්සේ බටහිර ජැටියේ පූර්ණ අධිකාරීත්වයක් ජෝන් කීල්ස් සමාගම හරහා අදානි සමාගමට ලැබෙනවා. කෙසේ වෙතත් රජය පවසන්නේ ආයෝජන හිමිකාරීත්වය බෙදී යන ආකාරය සම්බන්ධයෙන් වන අවසන් තීරණය සාකච්ඡාවලින් පසුව ගන්නා බවයි. On the West Container Terminal, just yesterday, the Indian company Adani had issued a press release saying that they will be getting 51% in the agreement. I just want to clarify if that is the breakdown. That is the offer that they have made. The breakdown will be finalized after discussions. But I'm sure that there are so many other parties that are interested. As a government of Sri Lanka, we are also interested to see whether the local companies are also interested in this entire thing. So this is quite open. Then as far as we are concerned, we are looking for other options while accepting the Adani's 51%. But Adani says that they have actually got a letter of intent from the Ministry of Ports and Shipping. Yes. So that's for the 51. So that's 49, and then 49 would be shared with the government institutions that are related to ports management, and also the private sector who's interested, who has some experience in this field, will be considered. ශ්‍රී ලංකාවේ පළමු වරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිපදවීමේ සම්මත මෙහෙයුම් පටිපාටිය කොළඹදී ඊයේ එළි දැක්වුණා. උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ස්තරම්ම සම්මාන සන්නාමය ලෙස ලොවට ගෙන යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවයි. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නවම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ අමතර උපාංග නිපදවීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය කර්මාන්ත අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
දඩුමොනරෙන් ගියායයි කියන ගුවන් යානයෙන් ගියායයි කියන සත්‍ය හෝ අසත්‍ය ඉතිහාස කතාවකට උරුමකම් කියන ජාතියක් මේ රටේ වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය මේ කර්මාන්තය තනිව බැඳිච්ච කර්මාන්තයක් පමණක් නෙවෙයි තවත් අවශේෂ කර්මාන්ත රාශියක් සමග බැඳුණු කර්මාන්තයක්. ඒ වගේම ඉංජිනේරුවන් හැටියට එළියට එන බොහෝ දරුවන්ට රැකියාව වෙළඳ පොලේ ඔවුන්ට හිමි භූමිකාව නිර්මාණය වෙන්නේ මේ කර්මාන්තය ප්‍රබල වුණොත් පමණයි. ගරු අග්‍රාමාත්‍යතුමන් අපට යෝජනා කළේ මේ සම්මත මෙහෙයුම් පටිපාටිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට පමණක් සීමා නොකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එහි අනුමැතියද ලබා ගැනීම වැදගත් වනු ඇතැයි කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් අතරමුලද අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තියෙනවා. ඒ නිසා කොවිඩ් සමග ආපු ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන ආනයන අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවට පත් කරන්න හිතාගෙන නෙවෙයි. වාහන නිෂ්පාදනය එකලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටිය හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා කැබිනට් මණ්ඩලයට ඇවිත් අපිට ඒ ගැන පැහැදිලි කළා. හැබැයි මේ කාර්යය මෙතරම් කඩිනමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි කවුරුවත් විශ්වාස කරේ නැහැ. මේ අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඇරවුම් ලක්ෂයක් වුණු ඇතැයි මම විශ්වාස කරනවා. රටේ සම්මත මෙහෙයුම පටිපාටියට තිබෙන විට දේශීය හා විදේශීය ඕනෑම ආයෝජකයෙකුට අපේ රට වාහන නිෂ්පාදන ශාස්ත්‍රය පිවිසීමට මාවතක්ද නිර්මාණය වෙනවා. ඕට ප්‍රතිස්ථාන ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන උපාංග නිපදවීමේ කර්මාන්තයත් ඒකම වේගයෙන් දියුණු වෙනවා. ඒ නිසා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. වී මණ්ඩලය මගින් මිලදීගත් වී තොග සහල් බවට පත්කර උත්සව සමයේදී සතුස්ස මගින් සහතික මිලට ලබා දීමට කටයුතු කරන බව රජය පවසනවා. කෙසේ වෙතත් වී මණ්ඩලය අද වන විට මිලදීගෙන ඇත්තේ අපේක්ෂිත වී ප්‍රමාණයෙන් 5% පමණයි. මේ කන්නේදීත් විශාල අස්වැන්නක් ලැබෙමින් තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමින් ලැබුණාට වෙළඳපොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. ඉතින් මේක අපිට විසඳ ගන්න බැරි ගැටලුවක් බව බොහොම පැහැදිලි. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වී තොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. ඉතින් එහිදී අපි මෙම වී මිලදී ගැනීමේ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරනවා වගේම රජයේත් මැදිහත් වීම ඇතුළුව අපි උත්සව සමයේදී සතොස මගින් වී මණ්ඩලය මගින් ලබාගත් වී තොග සහල් බවට පරිවර්තනය කළා අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. ඊට එහාට ගිහිල්ලා යම් පමණකින් අකණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලික අංශය වී සංගවා ගැනීමක් සිදු කළහොත් රජය හැටියට අනිවාර්යයෙන්ම අපිට යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිල ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා. මේ වෙළඳ මාෆියාව මේ හා සම්බන්ධයෙන් මැදිහත් වන ස්වරූපය රටේ ආර්ථිකයටත් මේ රටේ ජනතාවගේ ආර්ථිකයටත් හිත කර නැහැ. මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් टन ලක්ෂ 32කට ආසන්න වන අතර ඉන් 10% හෙවත් මෙට්‍රික් टन ලක්ෂ 3ක් රජය විසින් වී මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා. රජයේ සහතික මිල අභිබවා යමින් පෞද්ගලිකාංශය තරගකාරී ලෙස වී මිලදී ගැනීම නිසා ගොවීන් රජයට වී ලබා දීමට ඉදිරිපත් වූයේ නැහැ. අද වන විට වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ මෙට්‍රික් ටන් 15000ක් මිලදීගෙන ඇති බවයි. ඒ මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණයෙන් 5% වෙන අඩු ප්‍රතිශතයක්. එවැනි පසුබිමක රට තුළ පවතින සහල් හිඟයට විසඳුම ලබා දීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව තිබේද? පහුගිය දවස් දෙක ඇතුළත සහල් වෙළඳපොලේ තවත් රුපියලක් දෙකක් තොග සහල් මිල වැඩි වුණා. ඒට සාපේක්ෂව වී මිලත් පසුගිය දවස් දෙක ඇතුළත රුපියලකින් දෙකකින් වී මිලත් වැඩි වුණා. සහල් මිල වැඩිවීම මම හිතන්නේ මිල පාලනය කිරීමට රජය ගත්ත උත්සාහයෙන් අසාර්ථක වෙලා තියෙනවා. රජය උත්සාහ කරා මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් වී අරගෙන සංචිතයක් ඉදිරි තියාගෙන සහල් මිල පාලනය කරන්න. මුත් අපේක්ෂිත ඉලක්කයන් වලට රජයට යන්න බැරි වුණා. පෞද්ගලික වෙළඳුන්ට වී තොග ප්‍රමාණවත් පරිදි ලැබිලා නැහැ. අතරමැදි තොග රැස් කරන්නන් සහ ගොවි මාතුන් අතර ගම ඇතුලේ මේ වෙනකොට වී තොග ඒක රාශිය වෙලා තියෙනවා. වෙළඳපොළට වී නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගත්ත සතුව සංචිත නැහැ. අපි කියන්නේ රජයට කෙටි කාලයක් සඳහා පාවිච්චි කරන්නට සහල් ප්‍රමාණයක් වෙළඳපොළට ගෙනල්ලා හෝ මේ මිල පාලනය කළ යුතුයි. ඇලහැර යෝධෑල ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාමට අලුතින් මාර්ගයක් ඉදිකිරීමට අලුතින් පාලමක් ඉදිකිරීමට යාමේදී වසර 200ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා ඉවත් කර තිබෙනවා. ගම්වාසීන් පෙන්වා දෙන්නේ පැරණි පාලම අලුත් වැඩියා කළේ නම් මෙවැනි පරිසර විනාශයක් සිදු නොකර යන්ත්‍ර සූත්‍ර ගෙන යාමට මාර්ගය සකසා ගත හැකි බවයි. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දියබෙදුම කෝඳුරුවව ප්‍රදේශයයි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාම සඳහා නව මාර්ගයක් සහ පාලමක් ඉදිකිරීමට ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
මෙම මාර්ගය ඉදිකිරීමේදී ඇලහැර යෝධ ඇල රක්ෂිතයේ අවුරුදු 150-200 අතර පැරණි කුමුක් ගස් රාශියක් කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඒක අවුරුදු 150ක් විතර ඇති. එකක් නෙමෙයි 1 වෙලන් මොර කෝන් කුමුක් ඇතුළු වටිනා ශාක රසක් මේ වන විටත් කපා දමා තිබෙනවා. ඒවා රැගෙන යාම සඳහා සූදානම් කර ඇති ආකාරයයි මේ. ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදිහට මම දන්නේ මේ වගේ පරිසර හානියක් කරනකල් මගේ බල ප්‍රදේශය තුල ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගෙනියන්න විකල්ප පාලමක් සහ විකල්ප මාර්ගයක් ඉදි කරන්නේ. ඒතකොට මේකත් එක්කම මෙතන තියෙනවා මේ පාලමක් තියෙනවා, පාර තියෙනවා. මේ පාර හදලා මේ පාලම හදලා ඒ පාරෙන් ගියා නම් කිසි ගැටලුවක් නැහැ. මේව අඩු ගානේ අපිත් එක්ක සාකච්ඡා කරලා මේ කරන්න තියෙන විසඳුමක් අපි විකල්පයක් හොයලා දෙනවා. මේව සම්පූර්ණ නිලධාරී වගේ කියන්න ඕනේ. ප්‍රදේශවාසීන් පවසන්නේ රක්ෂිතය තුළ තවත් ශාක 2000ක් පමණ කපා දැමීම සඳහා අංක යොදා සලකුණ කර ඇති ආකාරය දක්නට ලැබෙන බවයි. වෙනත් කිසිම තැනක නැහැ මේ වගේ දුෂ්කර ලංකාවේ මේක ආවේ මේ අතර බෙල්ලන්විල අත්තිඩේ අභය භූමියේ අක්කර 10කට ආසන්න වගුරුබිම් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක්ද සමගින්. සැකකරුවන් නොගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීරාප දෙකක් මත මුදා හැරුණා. එවන් පසුබිමක අද මෙම ස්ථාන නිරීක්ෂණයට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේ එහි පැමිණියා. එම අවස්ථාවේදීත් බෙල්ලන්විල අත්තිඩේ අභයභූමියට ටිපර් රථ මගින් විවිධ අපද්‍රව්‍ය ගෙනවිත් වගුරුබිම් ගොඩ කරන ආකාරය දක්නට ලැබුණා. එසේම ඩෝස යන්ත්‍ර යොදා ගනිමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන අයුරු දක්නට ලැබුණා. ඔවුන් මෙලෙස වගුරුබිම ගොඩ කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ස්ථානයේ ගොඩ කිරීම, ඉදිකිරීම හෝ සංවර්ධනය කිරීම සපුරා තහනම් වේ යනුවෙන් දැන්වීමක් යොදා ඇති පසුබිමකයි. දැන් මේ බෝඩ් එකේ තියෙන එකයි මේ බෝඩ් එක පහු කරන් එනකොට තියෙන එකයි අතර මහා පරස්පරයක් තියෙනවා. දැන් මේ කියන ඉදිකිරීම, ගොඩ කිරීම, මේ සංවර්ධනය කිරීම කියන ඔක්කොම එකස්සේ සිද්ධ වෙනවා. එතකොට මේ බෝඩ් එක තියෙන්නේ මොකටද? මේ බෝඩ් එක ගහපු අය ආයතනයේ සහ සභාපතිතුමා දැන් මොකද කරන්නේ? දැන් අපි දැක්ක වනජීවියකේ එතන බෝඩ් එකක් තියෙනවා. පස් වලින් යට වෙලා පොඩ්ඩක් උඩට ඉස වෙලා ඒක තියෙනවා. මේකේ කිසිම දෙයක් කරන්න බෑ. ගස් කොළන් විනාශ කරන්න බෑ, සතාසිව්පාට හානි කරන්න බෑ, ජීවිත නැති කරන්න බෑ ආදී මහා විශාල නියෝග සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි මේක අපි දකින්නේ මේවා. අපි දකිනවා මේ දැවැන්ත පරිසර විනාශයක් මේ වර්තමාන ආණ්ඩුව යටතේ සිද්ධ වෙනවා. ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද යළි අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ. අද පස්වරුවේ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත මුදල් විශුද්ධීකරණය පනත යටතේ ඔවුන් සියලු දෙනා පසුගිය ජනවාරි මාස 8 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ඇප මත මුදා හැරියා. ඒ ETI සහ ස්වර්ණමහල් ආයතන තුළ සිදු වූ මූල්‍ය වංචාවන්ට අදාළව වංචාව, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා මතයි. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ ශ්‍රී ලංකා රුපියල් 206ක් ලෙසයි. දැන් තවත් පොත් කිහිපයක්. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 5ක සමග සැකකරුවන් දෙදෙනෙකු කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණා. අද පස්වරුවේ තලිමන්නාරම දුම්රිය හරස් මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 9ක දරුවෙක් මිය ගොස් 15 දෙනෙකු පමණ තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පාසල් ළමුන් 20ක් පමණ ගමන් ගෙන තිබවයි.
රූමස්සල කන්ද මැදින් යද්දෙහි මුල්ල සහ සාම චෛත්‍ය සහිත ගම්මානවලට යාමට ඇති මාර්ගය තාරාතුරා සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් ගම්වාසීන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රූමස්සල කඳු පිවිසුමේදී උද්ඝෝෂණයක නිරත වුණා. අද පෙරවරුවේ පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට එහි ගිය හබරාදුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. අද පෙරවරුවේ රැසූ මොරටුව සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනත්සි දොළවත්ත මහතා සහ උපසභාපති සමන්ලාල් ප්‍රනන්දු මහතා අතර බහින් බස්වීමක් ඇති වුණා. ඒ උපසභාපතිවරයා ගෙන ආ යෝජනාවලට සභාපති දොළවත්ත මහතා විරුද්ධ වීමත් සමගයි. ගාල්ල යක්කනමුල්ල මාර්ගයේ කුරුණුවත්ත ප්‍රදේශයේදී මෝටර රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක කරන අයුරු අසල සවි කර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අද පෙරවරුවේ සිදු අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අමුසැමි වලක් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.